පොළොන්නරුවේ පදිංචි වැලිසර කඳවුරේ නාවික සෙබළෙකුට කොරෝනා. පොළොන්නරුවේ ගම්මාන 12ක් වැසෙයි. අදත් ආසාදිතයන් 13ක් 11ක් බේරුවලින් සමස්ත ආසාදිතයින් 323 දක්වා ඉහළට. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ව්‍යාපාරිකින් ඇතුළු 500ක් PCR පරීක්ෂාවට ලක් කෙරේ. ලොව පුරා කොරෝනා මරණ 1,79,000 පසු කරද්දී ඇමරිකාවෙන් දිනකදී වාර්තාගත මරණ 2,800ක්. පාර්ලිමේන්තුව කැඳවන්නේ පාර්ශ්ව රැසකින් ඉල්ලීම්. කමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු සේවා සමග නිවසේදීම බැංකු කටයුතු සිදු කරගන්න. COVID-19 නව ආසාදිතයින් 13 දෙනෙකු අද හමුවීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 323ක් දක්වා ඉහළ ගියා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන පළමු ආසාදිතයා වන වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළෙක්ද ඒ අතර වනවා. එම ආසාදිතයා වාර්තා වූ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගම්මාන 12ක් හුදකලා කිරීමට පියවරගත් බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළා. දවසේ පුවත වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නාවික හමුදා සෙබළෙක් නිවාඩු ලබා පසුගිය 17 වෙනිදා පොළොන්නරුව ලංකාපුර අබේපුර පිහිටි නිවසට පැමිණ තිබෙනවා. උණ තත්වයකින් පෙළුණු ඔහු පුලස්තිගම ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු COVID-19 ආසාදිත බව තහවුරු කර ගැනුණා. ඔහුට මෙම වෛරසය කුමන ආකාරයකින් සංක්‍රමණය වූවාද සහ ඔහු සමග සම්බන්ධතා පැවතු පුද්ගලයන් හඳුනා ගැනීමට නාවික හමුදාව මේ අවස්ථාවේදී විශේෂ පරිලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම අනිකුත් ගත හැකි සෑම සෞඛ්‍ය ආශ්‍රම ක්‍රමවේදයක්ම අපි මේ අවස්ථාවේ දරගෙන තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් විශේෂම හොයලා බලනවා මේ පුද්ගලයන් හඳුනාගෙන ඉතුරු පුද්ගලයන්ට අපි නිරෝධායන කටයුතු යොමු කිරීමට සහ අනිකුත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අංශ වලට සපයන සඳහා. මේ අතර ආසාදිතයා වාර්තා වූ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බල ප්‍රදේශයේ ගම්මාන 12ක් හුදකලා කර ආසාදිතයා සමග ඍජු සම්බන්ධතා පැවතු පවුල් 11ක පුද්ගලයන් 43 දෙනෙක් පනිච්චන් කර්ණි සහ මියන්කොළඹ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා. ඔබ ප්‍රදේශයේ මේ වන විට කොරෝනා රෝගියෙකු සිටින බවට වාර්තා වී ඇති බැවින් කිසිවෙකු තම නිවෙස් වලින් බැහැර නොවන ලෙසට තරයේ දන්වා සිටින්නමු. මේ අතර ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ජායල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටද COVID-19 ආසාදිත බව අද පස්වරුවේ තහවුරු වී තිබෙනවා. අද වාර්තා වූ අනෙක් ආසාදිතයන් 11 දෙනා හුදකලා කිරුණු බේරුවල පන්නිල ප්‍රදේශයේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පිරිසක්. මේ වෙනකොට අපි මේ ප්‍රදේශයේ මේ රෝග ආශ්‍රිතයින් සියලු දෙනාම අපි හඳුනාගෙන සාම්පල් අරගෙන අපි ඒව නෙගටිව් බවට සහතික කළා. ඒකද අපිට පෙනී යන්නේ දින 15ක් තිස්සේ එකම සාම්පලයක්වත් අපිට පොසිටිව් වුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රදේශයේ නැවත වරක් පිටතින් පුද්ගලයෙක් පැමිණියේ නැත්නම් මේ ප්‍රදේශයේ රෝගීන් නැති බවට අපිට යම්කිසි තහවුරු කිරීමක් කළ හැකියි. COVID-19 ආසාදිතයන් වාර්තා වන දිවයිනේ දිස්ත්‍රික්ක 16 අතුරින් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කය තුලයි. එම සංඛ්‍යාව 115ක්. ඒ අතුරින් ආසාදිතයන් 62ක්ම වාර්තා වී ඇත්තේ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මවතෙන්. පසුගිය 15 වනදා ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු ආසාදිතයා ඉන්දියා සංචාරයක නිරතව මෙරටට පැමිණි කාන්තාවක්. ඇගේ ස්වාමි පුරුෂයාට සහ දරුවන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව පසුව කළ පරීක්ෂණවලදී අනාවරණ වුණා. 59 හැවිරිදි අදාළ කාන්තාව මේ වන විටත් අංගුරු ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඇය හිරු ප්‍රවෘත්ති හා සම්බන්ධ වෙමින් රෝග ඉතිහාසය පිළිබඳ පැහැදිලි කළා. මහත්තයයි මමයි අපේ ලොකු පුතයි අපි අපිට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. ඉස්සරහා ගෙදරට උණ තිබුණේ මේ මිනිස්සු සද්ද නැතුව හිටියා. බෙහෙත් ගන්න නැතුව පැනඩෝල් බීගෙන. එයාගේ අක්ක කෙනෙක් තමයි මට කිව්වේ අපේ නංගිලාටත් උණාවයි කියලා. එතකොට මට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝගේ මල්ලිට උණාව නවස් කියන එක්කෙනාට. ඒනකොට මම අපේ මහත්තයට කිව්වා ඔයා මේ පැත්තට යන්න එපා. අහවලාට උණ තියෙන මේ වගේ ලොකු ලෙඩක් තියෙයි. සතියකට පස්සේ තමයි මගේ බඩ පිපුණේ. පිපිලා අපේ පුතා කරේ මොකද්ද? දඹදිව වන්දනාගෙන් අපිට කවුරුත් බෙහෙත් දෙන්නේ නැහනේ. ඒක නිසා අපි ආන්නේ PHI මහත්තයට කෝල් කරමු. අනේ අම්මේ කෝල් කරාම ඒගොල්ලෝගෙන් ආව ගොඩක් කට්ටිය පොලිසියයි දැවිලපු ඉක්මනට නගින්නර වාහනේ කිව්වේ. අනේ අපිට බය තියෙනවා. ඒ පාර තමයි මමයි අපේ ලොකු පුතායි විචාරට ගෙනලා 14 වාර්තිය විඩ අපි දෙන්නගෙන් සෙම ගත්තා. පුතාගේක හොඳයි කිව්වා රිපෝට් එක. අම්මගේකේ විස බීජ දීේකෝ මට. ඒ වෙලාවෙම මම මෙන්න මෙහෙගෙන ආවා. දැන් මේ ඉන්නේ මං IDH එකේනේ. දැන් ඇවිල්ලා දවස් 6ක් වෙනවා. දඹදිව ගිහිල්ලා ආවට පස්සේ නිරෝධායන උනේ නැද්ද පොලිසිය මාර්ගෙන්? අපි ගෙදර නිරෝධායන උනේ නැතුව මේ පොලිසියෙන් එක්කන් ගිහලා කොහෙවත් දැම්මේ නැහැ. එයාපෝට් එකෙන් හරි අල්ලගත්තේ නැහනේ. ඒ නිකම්මනේ අපි ආය වාහනයක්
අල්ලගෙන අපෙන් 30ක් ගියා 30ටම කිසිම ලෙඩක් නැහැ පුදුම කර්මයක් කියන්නේ මට කොහෙන් මං හිතන්නේ මට උලදකින් ආවද දන්නේ හොයාගන්න බෑනේ අපේ වත්තේ පිරිමි ළමයෙකුත් මැරුණා හැබැයි අවුරුදු 35ක් විතර ළමයි පපුවරි දෙනමයි කියලා බෙහෙත් ගන්න ගියාම එතනම ඇදගෙන වැටලා මැරිලා තිබුණා ඒ පාරේ මේ මිනිස්සු පැය දෙකක්වත් තිබ්බේ නැහැ ඉක්මනට අවසන් කටයුතු කරා නම්බර 27 ගෙදර ඉතින් අර අපේ වත්තේ ඩේවිඩ් අයියා කියලා කොණ්ඩේ කපන කෙනෙක් ඉන්නවා එයා කොණ්ඩ කපලා ගිහින් වතු වලට 15 වෙනකොට කොණ්ඩේ කැපුළු දෙඩේ තීද්දිනේ මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගෙන්ද විමසුවා. එහි වෙලා තියෙන පර්චේස් 15ක කොටසක 200 ගාණක් ජීවත් වුණා. ඒක ඇතුලේ සැලූන් එකක් තිබුණා. සැලූන් එකේ ඒ පුද්ගලයා COVID-19 රෝගියෙක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. ඔහු 25 දෙනෙක්ගේ පමණ කොණ්ඩය කපලා තියෙනවා. ඒ කපලා තියෙන්නේ බණ්ඩාරනායකපුර අයගේ පමණක් නෙවෙයි. ඔය කියන වතු කීපෙම අයගේ මේ අනුව මෙම රෝගය පැතුරුණා වන්නට පුළුවන්. ඒ වතු හතරෙම අය දැන් ඉවත් කරලා තියෙනවා නිරෝධායන මධ්‍යස්ථාන වලට. එම නිරෝධායන මධ්‍යස්ථානවලදී ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය පවත්වගෙන යනවා. මේ අතර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට ගොස් පැමිණි කොටිකාවත්ත මහබුද්ගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට COVID-19 ආසාදිත බව තහවුරු වීමත් සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේම එකම පවුලේ 7 දෙනෙකු අද දහවල් PCR පරීක්ෂණය සඳහා ජංගම සෞඛ්‍ය රථයක් වෙත යොමු කර තිබෙනවා. පසුගියදා එම පවුලේ සිව් දෙනෙකු බණ්ඩාරනායක මාවතේ COVID-19 ආසාදිතයෙකුගේ නිවසට ගොස් යලි පැමිණීම හේතුවෙන් ඔවුන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමටද පියවරගෙන තිබෙනවා. මේ අතර පිළියන්දල නිවත් හිඩිය ප්‍රදේශයෙන් පසුගියදා හඳුනාගෙන ආසාදිතයා මසුන් මිලදී ගැනීමට පැමිණීම හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍යවලන සංකීර්ණයේ ව්‍යාපාරිකයන් ඇතුළු 500කගේ පමණ ජෛව පටල සාම්ප්‍රල ලබා ගැනීම අද එම පරිශ්‍රයේදී සිදු වුණා. බයක් සහ සැකයක් තියෙනවා මේ ස්ථානයේ නිතර ගනුදෙනු වලට පැමිණෙන පුජ්‍යලින්ටත් ඒ පුජ්‍යලයා තුලින් බෝ වෙලා තියෙන්න පුළුවන් කියන එක සහ සමහරට ඒ පුජ්‍යලයාටත් මේක වැළඳුනේ මෙතන ඉන්න කෙනෙක්ගෙන් වෙන්නත් පුළුවන්. හඳුනා ගන්න ඕන අපට මෙතන රෝග ලක්ෂණ සහිතව හෝ රහිතව යම්කිසි රෝගීන් ප්‍රමාණයක් ඉන්නවද කියන එක. අද අපට බැරි වෙන ප්‍රමාණය අපි සිකුරාදා දවසේ නැවත ඇවිල්ලා මේ සියලුම දෙනා පරීක්ෂාවට ලක් කරනවා. සාම්ප්‍රල ලබා දීම සඳහා දීර්ඝ වේලාවක් පොලිම වල රැඳී සිටීමට සිදුවන බව පවසමින් පිරිසක් එහිදී නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්. තත්ත්වය පාලනය කෙරුණේ පොලිසියද මැදිහත් වීමෙන්. ඕගොල්ලන්ගේ ආරක්ෂාවට කරන දේ නිසා අපට ඕගොල්ලන්ගේ සහයෝගය දෙන්න එච්චරයි. නැතුව දැන් ඕගොල්ලෝ ලෙඩේ තියෙනවද බලන්න ඇවිල්ලා ලෙඩේ නැතුව ලෙඩේ හදාගන්න එපා. ඒකයි කියන්නේ පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න කලබල වෙන්න එපා. ඕගොල්ලෝ සහයෝගය දෙන විදිය තමයි අපේ වැඩේ ඉක්මන් වෙන්නේ. ඒ දුරස්ථභාවය තියාගන්න නිතරම. ඒකේ වාසිය තමයි. අපට නෙවෙයි. මේ අතර පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිත එම මත්ස්‍ය ව්‍යාපාරිකයාගේ පවුලේ සමාජිකයින් ඇතුළු අසල්වාසීන් 11 දෙනෙකු ඊයේ PCR පරීක්ෂාවට යොමු කරනු අතර කිසිවෙකුටත් වෛරසය ආසාදිත නැතයි අද තහවුරු වුණා. අදාළ ආසාදිතයාට ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමට කටයුතු කළ පිළියන්දල පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර බොරලැස්ගමුව රත්නපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයා පසුගිය 19 වෙනිදා ප්‍රතිකාර ලබාගෙන තිබූ తాවකාලිකව වසා දැමුණු පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට 9 දෙනා ඊයේ PCR පරීක්ෂාවට ලක් කළා. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ ඔවුන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි. එම ආසාදිතයාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්තානයේ හා නේපාලයේ සිර වී සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස නිරෝධායනය සඳහා දීතලාව සහ වෛකාල නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. ඊයේ දිනේ ශ්‍රී ලංකාවට රැගෙන ආ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ත්‍රිවිධ හමුදාවේ අයවලුන් 106 දෙනා ඊයේ සවස් භාගයේදීම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව ගුවන් හමුදාව සහ යුද හමුදා අයවලුන් යුද හමුදා යටතේත් නාවික හමුදා අයවලුන් නාවික හමුදා යටතේත් අනිකුත් ශිෂ්‍යාවන් යුද හමුදා යටතේත් නිරෝධායන ලක් කළා තිබෙනවා. මේ අනුව යුද හමුදා විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 26ක් යටතේ තවදුරටත් 2690 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. මේ අතර ඉන්දියාවේ අමෘත්සර් සිට තවත් සිසුන් 101 දෙනෙකු හෙට දිනේ දිවයිනට පැමිණීමට නියමිතයි. මේ අතර MSC මැග්නිෆිකා නෞකාවේ සේවය කරමින් සිට කොළඹ වරායේදී මෙරට නාවික හමුදාව මැදිහත් වී දිවයිනට බහර ගැනුණු ශ්‍රී ලාංකික සූපවේදියා සිය නිරෝධායන කාලය අවසන් කර නිවස වෙත පැමිණ තිබෙනවා. ගෙදරත් දැන් නිරෝධායනය වෙනවා දවස් 14ක් හරි 21ක් හරි. මේ ක්‍රියාවලිය අපි හරියට කරන්න ඕන අපේ යුතුයකම. මම අප්‍රේල් 6 වෙනිදා ලංකාවට ගන්න ඒ ක්‍රියාවලියට ගොඩක් උදව් කරපු හිරු මාධ්‍ය ආයතනයටත් දුන්න සහයෝගයට ස්තුතිවන්ත වෙනවා.
මෙරටින් පළමු ආසාදිතයන් හමුවීමේ සිට මේ දක්වා ගත වූ දින 43ක කාලය තුළ COVID-19 ආසාදිතයන් 323 දෙනෙක් වාර්තා වී තිබෙනවා. තවත් රෝගීන් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා වැලිකන්ද මූලික රෝහලෙන් පිටව යාමත් සමග COVID-19 ආසාදිතව සුවය ලැබූ සම්පූර්ණ ගණන 105ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදිතව රෝහල් 5ක ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 211ක්. දවසේ පුවත මොබිටෙල් ඩේටා ප්ලෑන් සක්‍රිය කිරීමට දැන්ම මොබිටෙල් සෙල්ෆ් කෙයාර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. රට යලි ක්‍රමානුකූලව විවෘත කිරීමේදී සියලු පාර්ශ්ව සෞඛ්‍යංශ උපදෙස් පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා අවධාරණය කරනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ටීවී ඔස්සේ විකාශය වන රට සහ හෙට වැඩසටහන යටතේ රට නැවත විවෘත කිරීම යන මාතෘකාව ඔස්සේ අද පැවති සාකච්ඡාවකට එක් වෙමින්. දැන් මේ COVID-19 කියන තත්ත්වය මේ බිඳුවට එන එකක් ගැන අපිට කාල සීමාවක් කියන්නට බෑ. ජාත්‍යන්තර අත්දැකීම් අනුවත් අපිට තේරෙනවා මේක කාලයක් යනවා කියන එක. ඒ තත්ත්වය තුළ රටට රජයට සිද්ධ වෙනවා යම්කිසි ආකාරයකට රට නැවත යථා තත්ත්වයට ක්‍රමක්‍රමයෙන් ගැනීම. හැබැයි ඒ ලිහිල් කිරීම පාලනය කරගෙන ලිහිල් කරේ එහෙම නැති වුණොත් නැවතත් මේ රෝගය ඉස්මතු වෙන්න පුළුවන්. පසුගිය දිනවල ඇඳරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල ජනතාවගේ හැසිරීම පිළිබඳව අපි ටිකක් දැක්කා. යම් කිසි සුළු පිරිසක් ඉන්නවා. නමුත් අපි අමතක කරන්න එපා බහුතරයටත් අධික පිරිසක් ජනතාව ඉන්නේ කියන ක්‍රමවේදයක්. හිතන්නකෝ කොච්චර ශ්‍රේෂ්ඨ ජනතාවක්ද මේ රටේ ඉන්නේ කියලා. මොන අවුරුද්දද අපි ගෙවල් වලට වෙලා හිටියේ. මොකද අපේ ඉතිහාසයේම වෙලා තිබුණා නෑ. ඒවා ඉවසගෙන හිටියානේ. දෙයක් තිබ්බ යුද්ධ කාලෙත් බැට කාපු ජනතාව. ඒකේ අවසානයේ උන් දැකපු හින්දා උන් කාගෙන හිටියා. අදත් මේ අවසානය දකින්න බලාපොරොත්තුෙන් උන් හැසිරෙනවා. නමුත් COVID-19 කියන ඉතාමත් භයානක වෛරසයක් අවාසනාවකට යම් පිරිසකට තවදුරටත් තේරෙන්නේ නැහැ මේකේ භයානකකම. කෙනෙක් අහන්න පුළුවන් මේ මොහොත ඇත්තටම සුදුසුයිද රට විවෘත කරන්න? අති විශාල පිරිසක් පහුගිය කාලය පුරාවට සිද්ධ වෙලා තියෙන සීමා කිරීම එක්ක දරුණු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය 16 ඉඳලා සම්පූර්ණයෙන්ම නැවතුණා. එතකොට මේ වැයේ වැඩ කරපු ශ්‍රමිකයන් මිලියන ගණනාවක් ඉන්නවා දැන් අද කිසිම රැකියාවක් නැතුව. සමාගම් වලට ආදායම් නැහැ. ඒ ආදායම් නැති වෙනකොට එක මාසයක් පඩි ගෙවයි, දෙවෙනි මාසෙත් පඩි ගෙවයි, තුන්වෙනි මාසෙ වෙනකොට ඒ අයට පඩිය ගෙවා ගැනීමත් ලොකු ගැටලුවක්. ඒ නිසා මේ අර්බුදයට මුහුණ දෙන ගමම් ක්‍රමානුකූලව රට අපි විවෘත කළ යුතුයි. ඕස්ට්‍රේලියාවේ කිසිම දෙයක් නවත්තලා නැහැ. හැමදේම සාමාන්‍ය විදියට කරගෙන යනවා. වෙනසකට තියෙන්නේ සෝෂල් ඩිස්ටන්ස් මේන්ටේන් කරන එකයි. දැන් මෙතන විනය පමණක් නෙවෙයි දැන් ඔය බණ්ඩාරනායකපුර පර්චස් 15ක 200 ගාණක් හිටියා. ඒක ඇතුලේ බාබර් සැලූන් පවා තිබුණා. සත්‍ය තත්ත්වය ඒක. අර ප්‍රදේශවලට මේ විස බීජය ගියොත් තමයි වැඩිපුර භයානක වෙන්නේ. ඉතින් ඒ නිසා මේක වැඩියෙන් පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දේශීය ආර්ථිකය ශක්තිමත් කරගෙන ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යොමු වෙන්න ඕන කරන පදනම මේ මොහොතේ නිර්මාණය කරගන්න පුළුවන් තත්ත්වය කොහොමද? මේ වෙලාවේ ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි රජයේ අවධානය යොමු කරලා තියෙනවා. මේ කෘෂි නිෂ්පාදන ඊටාම ඉහළට අරගෙන ඇවිල්ලා ගුණාත්මක භාවය වැඩි කරලා රටේ වගා කරන භූමි කළමනාකරණය කරන ක්‍රමවේදයක් හදලා අතිරික්තයක් ඇති නොවන විදියටත් හිඟයක් ඇති නොවන විදියට කළමනාකරණය කරලා රටේ වගා කළමනාකරන ක්‍රමවේදයක් හඳුන්වලා දීලා වගාව ප්‍රචලිත කරන්නත් ලැබෙන අස්වැන්න දේශීය සහ විදේශීය වෙළඳපොළට යවන්න අවශ්‍ය වෙන ක්‍රමවේද ඉදිරිපත් කරන්නත් මේ නිෂ්පාදන වල ප්‍රමාණය වැඩි කරගන්න තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරන්නත් අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිබුණා. දැන් ඒක යාවත්කාලීන කරගෙන යනවා. අපි මේ ඇඳිරි නීතිය දාගෙන මේ රට ඉගෙනගත්තු යම්කිසි යහගුණයන් තියෙනවා නම් ඒ යහගුණයන් නොමැරී පවත්ව ගැනීම වැදගත් වෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. මේ කොවිඩ් ඊටාම නරක වුණාට මේකේ තියෙන හොඳ පැත්ත අපි ගන්න ඕන. මොකද මේකෙන් අපිට අවස්ථාවක් දීලා තියෙනවා මෙතනින් ඔබට රට සංවර්ධනය වීම සඳහා. අපි දැන් ස්වයං විනයක් ඇතුව ජීවත් වෙන කාලේ හරි මම දකින්නේ ඔය විනයක් නැතුව කටයුතු කරන කට්ටියට ඉදිරියේදී යම්කිසි දැඩි තීරණ ගන්න වෙයි මේ ආකාරයෙන් කියන ආකාරයට කටයුතු නොකරන අය වුණ. සුළු පිරිසක් හින්දා රටක් හිර වෙලා ඉන්නත් බෑ, රටකට විදවන්නත් බෑ. ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ වන විට එය උල්ලංඝනය කළ පුද්ගලයන් 35458 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා. මේ අතර බස් රථ ධාවනයේද අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර දෙවෙනි සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ලබන 24 වෙනි සිකුරාදා දක්වා දෛනිකව පෙරවරු 5 සිට රාත්‍රී 8 දක්වා ඇඳිරි නීතිය ලිහිල් කර තිබෙනවා.
අද දිනේ අදාළ ප්‍රදේශවල ජනතාව සිය අත්‍යවශ්‍ය ආහාර අතුරු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නගරවලට පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ අතර ඇඳිරි නීතිය ක්‍රමක්‍රමයෙන් ලිහිල් කරන පසුබිම තුළ මේ වන විට කතරගම පුදබිමට සදහැවතුන් පැමිණීමේ යම් වර්ධනයක් දක්නට ලැබුණත් අප වාර්තාකරු පෙන්වා දෙන්නේ COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස එලෙස පැමිණෙන සදහැවතුන් නැවත හරවා යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගන්නා බවයි. කතරගමට තියෙන එකම ගැටලුව තමයි කතරගම ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවලින් ජනතාව පැමිණීම. දැන් මේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග ඔවුන්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබුණා. ඊයේ පෙරේදා දිනවන්නේදී මහජන සෞඛ්‍ය පරීක්ෂණ අපිට ප්‍රවසුවේ කණ්ඩායම් වශයෙන් ඔවුන් වන්දනා පැමිණිය අය පවා හරවා යැවීමට සිදු වුණා කියලා. ආර්ථික පුනර්ජීවය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ ලොව පුරා ව්‍යාප්ත COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාව තුරන් කිරීමේ වගකීම මෙම කාර්යසාධක බලකායට පැවරෙන බවයි. මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව දෙනියාය නගරයේ තත්ත්වය වාර්තා කිරීමට ගිය අප දෙනියාය ප්‍රාදේශීය වාර්තාකරුට කිසියම් පුද්ගලයෙකු බාධා කළේ මෙලෙසයි. මීඩියා ප්‍රශ්නයක් හොයන එක කරදරයක් වෙන්නේ කොහොමද? මීඩියා ප්‍රශ්නයක් වෙන්නේ කරදරයක් තමයි. මම කතා කරන්නේ මට මේ ගැලවුවොත් අඳුරගන්න මාව. ඔය අහලද අවසරයක් අරගෙනද කරේ? ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල බස් රථ ධාවනයේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කිරීමට රජයේ අවධානය යොමු තිබෙනවා. එම ප්‍රදේශවල සෞඛ්‍ය නිර්දේශයන්ද නොතකා මගීන් බස් රථවල ගමන් කිරීමට පෙළඹීම හේතුවෙන් මගී ප්‍රවාහන කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පිටත්ව යන අයගේ හැඳුනුම්පත් පරීක්ෂා කර බස් රථවලට නංවා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳ රජය සාකච්ඡා කරමින් සිටින බවයි. මේ වෙනකොට තීරණය කළා තියෙනවා ත්‍රිරෝද රථයක මගින් දෙදෙනෙකුට තමයි ගමන් කළ හැකි වන්නේ. ඒ වගේම බාබර් සාප්පු සැලෝන් තවදුරටත් වසා දැමීමට තීරණය කළා තියෙනවා. රෝහල් අසල තියෙන කුඩා වෙළඳ කුටි කෑම ආහාර වැනි දෙන එම සියලුම ස්ථාන තවදුරටත් වසා තැබීමට තීරණය කරලා තියෙනවා. අපි වැඩියෙන් උනන්දු වෙනවා ආපනශාලා විවෘත කර ඒ පාරිභෝගිකයන්ට ආහාර ලබා දීමට වඩා නිම කරන ලද ආහාර එතනින් ගෙන යාම සඳහා එම අවස්ථාව සලසාදීම වඩා සුදුසු බව. පවතින තත්ත්වයේ හැමුවේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු සේවකයින්ගේ අවශ්‍යතාව මත ඉදිරි දුම්රිය ධාවන කාලසටහන් සකස් කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී අපි ප්‍රවාහන පාසුකම් සපයනු ලබන්නේ සේවයේ අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානීන් විසින් එවනු ලබන ලාමලේඛනය අනුව ඒ මාර්ග සඳහා ලබා දෙන ටෝකන් අංකයක් හරහාය. සාමාන්‍ය මගින්ට ඇතුල් වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි මෙම දුම්රිය ධාවනය කරන්නේ. එයත් රජයේ නියමානුකූලයන්ට අනුකූලව මගින්ගෙන් අප ඉල්ලා සිටිනේ අදාළ සෞඛ්‍ය නිර්දේශයන් අනුකූල වනසේ නියමිත පරිදි දුම්රිය වේදිකාවේ දුරස්ථභාවය තබාගෙන දුම්රිය තුලද දුරස්ථභාවය තබාගෙන ගමන් කරන ලෙසයි. මෙතර කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළු පොදු ස්ථාන විෂ බීජහරණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය මූලිකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරුණා. මෙතර ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඇඳිරි නීතිය බලපැවැත්වූ පසුගිය දින 28ක කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2128ක ආදායමක් අහිමි වී ඇති බවයි. ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 420ක සහ මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 840ක ආදායමකුත් අහිමිව තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද දිනේත් ආරක්ෂක අංශ විසින් එම රාජකාරියවල නිරත වූ අතර පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ මේ වන විට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සමස්ත පුද්ගලයින් 35458 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් භාරයට ගැනුණු රථ වාහන සංඛ්‍යාව 9061ක්. මත්පැන්හල් වසා දමන ලෙසට රජය නියෝග කිරීමෙන් අනතුරුව අම්පාර හිඟුරාන ප්‍රදේශයේ මත්පැන්හලකින් බැහැරට රැගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 2කට අධික වටිනාකමකින් යුත් මත්පැන් තොගයක් අම්පාර සහ දමන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් 5 දෙනෙකුද සමගින්. මෝටර රථ දෙකකින් සහ ත්‍රිරෝද රථයකින් මත්පැන් ප්‍රවාහනය කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත LPTA ස්ථාන 3කදී ක්‍රියාත්මක කළ වැටලීම්වලදී මත්පැන් බෝතල් 73ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාරේපොළ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙකු ඇතුළු කණ්ඩායමක් වාරේපොළ පොලිසියේ සිටි නිලධාරියෙකුට ඊයේ පහර දීමේ සිද්ධියට තමන් සම්බන්ධ නොවූ බව පූජ්‍ය වඩුගෙදර සාරානන්ද හිමියන් පවසනවා. කෙසේ වෙතත් පහර කැමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙක්. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. වාරියපොළ පොලිසියේ සේවය කරන ලබන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් තොරතුරක් විභාග කිරීමට අදාළව තිබූ සිද්ධියක් මත වාරියපොළ පොලිසියේදී අඩන්තට්ටම් කිරීමක් සම්බන්ධයෙන් දැනට එක් තැනැත්තෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා. තව තැනැත්තන් කීප දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබෙනවා. ස්වාමීන් වහන්සේ නමක් ගැන කතා කරනවා. ඒ දර්ශනයක් තියෙනවා. සාක්ෂි අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතව තිබෙනවා. ඒ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කිරීමක් කළා තියෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කණ්ඩායමක් යොදවලා තියෙනවා.
අඩු ආදායම්ලාභීන් ඇතුළු පාර්ශ්ව වෙත රජය විසින් රුපියල් 5000ක දීමනාව ප්‍රදානය කිරීමේ තවත් වැඩසටහනක් අද නාරායන්පිට කිරුළ ග්‍රාම සේවා වසමේදී ක්‍රියාත්මක කෙරුණා. නාවික හමුදාවේ සහ පොලිසියේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක වූ වැඩසටහනේදී ප්‍රතිලාභ හිමි වූ සංඛ්‍යාව 1617ක්. ලෝකෙ කිසිම රටක් දෙන්නේ නැහැ මාඩා. ජනාධිපතිතුමා දෙන්නේ දුෂ්කෝණින් සිවිලින් විතරයි. මේට අමතරව රජය විසින් රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩසටහන දිවයිනේ ප්‍රදේශ රැසකදීද ක්‍රියාත්මක කෙරුණා. අපිට අද මේ ලැබුණ ආදායම්වලට ගොඩාක් ස්තුතියි. අපේ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න මේ 5000 හරි ගත්තේ. ඇඳරි නීති ඉවත් කරන ප්‍රදේශවල තැපෑල හරහා සිදු කරන ලිපි බෙදා හැරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හෝමාරුවට ලැබී තිබූ ලිපි සියල්ල මේ වන විට ප්‍රාදේශීය මට්ටමට යොමු කර ඇති බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නියමිත කාල සීමාවේදී පැවැත්වීමේ තීරණයේ වෙනසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ඩලසලහ පෙරමුණ මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ මැයි 11 වෙනිදා දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම දිනේ ආසන්න වන විට පවතින තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් කිරීමට නියමිත බවයි. COVID-19 ව්‍යාප්තියත් සමග පිටකොටුව මැනින් වෙළඳපොළ වසා දමා ඇති හේයින් මේ වන විට නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවලු තොග වෙළඳාමද ආරම්භ කර තිබෙනවා. නාරායනපිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය තුල අත්‍යවශ්‍ය සේවා බලපත්‍රලාභී අයට තොග බෙදා හැරීමක් මේ වෙනකොට සිදු කරනවා. මේ ආර්ථික මධ්‍යස්ථානය මේ වන විට විවෘත කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා බලපත්‍රලාභී තොග ගැනුම් කරුවන් සඳහා පමණයි. ඒ අයට පුළුවන් මෙතනින් එළවලු, පළතුරු, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කරවල, මස් මාළු ඒ සියල්ලම මිලදී ගන්න වෙළඳපොළ උදේ 6 සිට පස්වරු 6 දක්වා විවෘත කරලා තියෙනවා. කොච්චරවත් බ්‍රෙන්ඩ් ප්‍රම් බඩු දොන්තරන් කියලා දෙනවා. මෙච්චර කාලෙ සිල්ලර තමයි වික්කේ. දැන් තමයි තොග ඉරලන් විකුණන්නේ. අද බිස්නස් හොඳයි සර්. ටිකක් සෙනඟ ටිකක් ආවා මේකට. හොඳ බිස්නස් එකක් තියෙනවා. කට්ටියට පරිස්සමෙන් බඩු ගන්න තමයි ඕන මේකේ. ජංගම රථ මගින් ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වෙළඳාමේ නිරත පුද්ගලයින්ට ඒවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අද කොළඹදී දැනුවත් කළා. තමන්ගේ ජීවිතේට තර්ජනයක් තියෙනවා. මේක මේ පේන දෙයක් නෙමෙයි, නොපෙනෙන දෙයක්. ඊළඟට අනුන්ගේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා. තමන් මේවා පිරිසිදුව මේවා කරේ නැත්තම්. බලන්න මේ ඇඳුම් වල ඇති. රියදුරු බලපත්‍රයක් නැහැ. කෙලිම දාන්න එපා ඇතුළට. හරි. දැන් බලන්න ග්ලව්ස් දෙකක් නැහැ. මාස්ක් වල හැටි බලන්න. මගේ මාස්ක් එකේ කඩලා වැඩි කරන්න. මෙතර ජංගම රථවලින් ආහාර අලෙවිකරන වෙළඳුන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිතව ඒවා ක්‍රියාත්මක කිරීමට අදාළ නිර්දේශ කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. පිරිසුදු ඇඳුමෙන් සැරසී සිටීම, සපත්තු හෝ සුදුසු පාවාහන් පැළඳීම, කාවරණ සහ අත්ආවරණ පැළඳීම, විස බීජ හරන දියර පාවිච්චි කිරීම, එමෙන්ම බේකරි නිෂ්පාදන, විසු ආහාර වැනි පරිභෝජනය කිරීම සඳහා භාවිත කරන ආහාර අතින් ඇල්ලීම නොකර පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා සුදුසු උපකරණ භාවිත කිරීම, ඒ වගේම මුදල් ස්පර්ශ කිරීමෙන් පසු එම අතින්ම ආහාර ද්‍රව්‍ය හෝ භාණ්ඩ ස්පර්ශ නොකර විස බීජ හරන දියර මගින් පිරිසුදු කර ගැනීමෙන් පසු එවැනි ද්‍රව්‍ය පරිහරණය කිරීම, මහ ජනතාවට ආහාර පරීක්ෂා කිරීම සඳහා අතින් ඇල්ලීමට අවසර නොදීම කියන මෙම උපමාන අනුගමනය නොකරන යම්කිසි වෙළෙන්දෙක් සිටිනවා නම් ඇතර නීති බලපත්‍ර අවලංගු කිරීමටත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරීමට පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මෙතර එළවලු ලොකු ලුණු සහ අතිරේක භෝගවගාවන් සඳහා යොදන මූලික පොහොර හිඟේ හේතුවෙන් දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. අප වාර්තාකර පැවසුවේ මේ දිනවල එම ප්‍රදේශයේ කෘෂි ද්‍රව්‍ය අලවිසල් අසල පුද්ගල දුරස්ථ භාවයේද නොතකා විශාල වශයෙන් ගොවීන් රැඳී සිටින බවයි. මේ අතර කළුතර නාගොඩ මහරෝහලේ කාර්ය මණ්ඩලයේ ආතති දුරු කිරීමේ අරමුණින් සංගීත සැඳෑවක් ඊයේ එම රෝහල් පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී හිටපු අමාත්‍යවරයාද ගීත ගායනයට එක් වුණා. ඇඳිරි නීතිය පැනවීමත් සමග මහල් නිවාස වාසීන්ගේ ආතතිය දුරු කිරීමේ අරමුණින් ආරක්ෂක අංශය විසින් සංගීතය සැපයීමේ තවත් අදියරක් මෝදර මිහි ජනසෙවන මහල් නිවාස ආශ්‍රිතව පැවැත්වුණේ ගුවන්හමුදා සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන්. ඊට අමතරව ගුවන් හමුදාව කොම්පඤ්ඤු වීදියේ මෙට්‍රෝ නිවාස සංකීර්ණ අභියසතිද සංදර්ශනයක් පැවැත්වුවා. COVID-19 වෛරසය විද්‍යාකාරයක් තුළ නිර්මාණය කරන ලද වෛරසයක් බවට තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,79,900 දක්වා ඉහළ ගියා. මේ වන විට රටවල් රැසකින් වාර්තා වන ආසාදිතයන් ගණන 25,77,000 අභිබවා ගොස් තිබෙනවා.
COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ලොව සුපිරි බලවතා වන ඇමරික එක්සත් ජනපදයටයි. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 8,18,000 සීමාව අද පසු කර ගියේ ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 25,000කට අධික පිරිස වාර්තා වීමත් සමගයි. ඊයේ දිනේදී ඇමරිකාවෙන් නව පුද්ගල මරණ 2804 වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ ගණන 45318ක් දක්වා ඉහළ ගියා. ලොව ඕනෑම රටක දිනක් තුල සිදු වූ වැඩිම පුද්ගල මරණ ගණන මෙය වනවා. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයෙන් පමණ වාර්තා වන පුද්ගල මරණ ගණන 15000 අභිබවන අතර හෘදයාබාධ වකුගඩු අක්‍රමිකතාවයන් සඳහා සායන වෙත පැමිණීමට නිර්දේශ කර ඇති රෝගීන් පවා රෝහල් වෙත පැමිණීමෙන් වැළකී සිටින්නේ COVID-19 රෝගීන් රෝහල තුල විශාල වශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන්. CNN මාධ්‍යජාලයේ රිචඩ් ක්වෙස්ට් නැමැති මාධ්‍යවේදියාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව CNN මාධ්‍යජාලයේ COVID-19 වෛරසය ආසාදනය වූ තෙවැනි මාධ්‍යවේදියා වන්නේ මොහුයි. ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ ගණන වාර්තා වූයේ බ්‍රිතාන්‍යයෙන් වන අතර ඒ මරණ 828ක්. මේ වන විට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 1,29,000 අභිබවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 17,337ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අවධාරණය කරන්නේ COVID-19 වෛරසයට එරෙහිව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය පරීක්ෂක කණ්ඩායමක් ගොඩනැගූ නව එන්නතක් සායනිකව අත්හදා බැලීම හෙට ආරම්භ වන බවයි. ජර්මනියේ පරීක්ෂක කණ්ඩායමක් විසින් ගොඩනගන ලද COVID-19 වෛරසයට එරෙහි තවත් එන්නතක් නිරෝගී පුද්ගලයන් 200 දෙනෙකු යොදාගෙන සායනිකව අත්හදා බැලීමට එරට ෆෙඩරල් ඒජන්සිය අනුමැතිය හිමි වී තිබෙනවා. ස්පාඤ්ඤයෙන් නව මරණ 430ක්, ඉතාලියෙන් නව මරණ 534ක්, ප්‍රංශයෙන් නව මරණ 531ක් මෙන්ම ජර්මනියෙන්ද නව පුද්ගල මරණ 224ක් ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. බ්‍රසීලයේ දිනෙන් දින ඉහළ යන කොවිඩ් මරණයන් හේතුවෙන් එරට වයිඹදිග ප්‍රදේශයන්හි සමූහ මිනිවලවල් සකසා තිබෙන අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මේ මෙක්සිකෝවේ මිය යන COVID-19 ආසාදිතයින් භූමදානය කිරීමට එරට ටිජුආනා ප්‍රදේශයේ සකස් කර තිබෙන සමූහ මිනිවලවල් COVID-19 වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් ඊයේ දිනේදී වාර්තා වූයේ නව ආසාදිතයින් 30 දෙනෙකු පමණක් වන අතර ඉන් 23 දෙනෙකුම විදේශයන්හි සිට පැමිණි අය වනවා. චීන ජනාධිපති සී ජින්පින් එරට ෂැන්සීහි සංචාරයකට එක් වූයේත් මහජනතාව සමග සුහදත්වය බෙදා ගැනීමටයි. මාරාන්තික COVID-19 වෛරසයේ හේතුවෙන් මාස 4කට ආසන්න කාලයක් දැඩි පීඩාවටපත් වූ චීන ජාතිකයින් ලොව විශාලතම පාපන්දු පිටිය සැකසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබෙනවා. එළඹෙන 2022 වසරේදී අලුතින් නිදිවන මෙම පාපන්දු පිටිය විවෘත කිරීමට නියමිතයි. මේ අතර ජපානයේ ටෝකියෝ නුවර ළමා නිවාසයක පාලිකාවක් සහ කුඩා බිලිඳු 8 දෙනෙකු COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර දකුණු කොරියානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ මේ වසරේ අවසානයේ වන විට දකුණු කොරියාවට COVID-19 වෛරසයේ දෙවන වටයක බලපෑමක් එල්ලවනු ඇති බවයි. උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් හෘදය ආශ්‍රිත රෝගයක් හේතුවෙන් අසාධ්‍යව ප්‍රතිකාර ලබන බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 20080ක් දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ පමණ නව ආසාදිතයින් 1541 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ වන විට රට තුළ සිදු ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 645ක්. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමග සාකච්ඡාවකට සහභාගී වූ දානපතියෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමග අග්‍රාමාත්‍යවරයාද එළඹෙන බදාදා දිනේදී කොවිඩ් පරීක්ෂාවකට යොමු වන බව අද නිවේදනය කළා. මෙතර ඉන්දීය මිත්‍ර රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව, භූතානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල COVID-19 වෛරසය මැඩලීමට ගෙන යන ක්‍රියාමාර්ගයන් ශක්තිමත් කරලීම පිණිස විශේෂ හමුදා කණ්ඩායම් ස්ථානගත කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවට ද හින්දු පුවත්පත අද වාර්තා කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ මෙතෙක් එවැනි කිසිදු තොරතුරක් ඉන්දියා රජයේ මෙරට මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී නොමැති බවයි. මියන්මාරයේ COVID-19 සාම්පල් එකතු කරමින් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත රියදුරෙක් එරට රකයින් ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. කොලොම්බියාවේ COVID-19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන පසුබිමක එරට විශ්වවිද්‍යාලයක් සිය අවසන් වසරේ සිසුන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගනිමින් රොබෝ තාක්ෂණය භාවිතයෙන් උපාධි ප්‍රදානයට මෙලෙස පියවරගෙන තිබුණා. Flores Romero. නිරෝධායනය සිදු කරමින් සහ ත්‍රිවිධ හමුදාව යොදාගෙන COVID-19 වෛරසය පාලනය සිදු කළ නොහැකි බවත් දිනකට අවම වශයෙන් PCR පරීක්ෂණ 1500ක් පමණ සිදු කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කමින් ඔහු මෙම අදහස් පළ කළා. මෙහෙ කරන්නේ ලොක්ඩවුන් නෙවෙයිනේ කර්ෆියු. ලොක්ඩවුන් කියන්නේ මොකද්ද? සෞඛ්‍ය නීතියක්.
කර්ෆියු කියන්නේ මොකද්ද? මිලිටරි නීතියක්. මේක හමුදාව ත්‍රිවිධ හමුදා දාලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක තනිකරම සෞඛ්‍ය බලකාය හරහා කරන්නට ඕන වැඩක්. නිරෝධායනය කරයි කියලා මේක නවත්තන්න බෑ. දැන් රටවල් 215ක මේ වසංගතය ස්ථිර කරලා තියෙනවා. මේ රටවල් වලින් අපේ ටෙස්ටිං ප්‍රමාණය බැලුවොත් අපි කාත් එක්කද සමාන වෙන්නේ. උගන්ඩාව, ඉතියෝපියාව, ඇල්බේනියාව, ජෝර්ජියාව වගේ රට. අඩු ගානේ දිනකට අවමයෙන් 1500ක්වත් ටෙස්ට් කරන්න ඕනේ. දැන් අපේ විශේෂඥවරුන්ව පාවිච්චි කරේ නැති හින්දා තමයි මේ කොලෙජ් ඔෆ් කොමියුනිටි ෆිසිෂියන්ස්ලා අන්තිමට ආණ්ඩුවට ලියුමක් ලිව්වා. මේ තහංචි ඉක්මනට අයින් කරොත් මේකේ දෙවනි රිසර්ජන්ස් එක එනවා. ඒක ඩෙඩ්ලි මරණීය වසංගතයක් බවට මේක පරිවර්තනය වෙනවා. ඒක රාට ටීවී එකට ගිහිල්ලා මිනිස්සුන්ට උපදෙස් දෙන්නේ කවුද? මේ විෂය පිළිබඳ හරියවම අවබෝධයක් නැති එක්ක කට්ටිය. පබා පලිවඩ නැරෙන්න එපිඩිමියොලොජි කෙනෙක් කවුරුවක්වත් නැහැ. බෙහෙත් නැහැ සවුද. heart වලට නැහැ, blood pressure නැහැ, දියවැඩියා නැහැ, වකුගඩු නැහැ, පිළිකා නැහැ. ලොසාටන් කියන ටැබ්ලට් එක තියෙනවද බලන්න. ඉන්සියුලින් තියෙනවද කියලා බලන්න. දියවැඩියා රෝගීන්ට නැහැ. මෙහෙම බෙහෙත් ඉංගයක් ලංකා ඉතිහාසයේ කවදාකවත් වෙලා නැහැ. මේක තවම ඉවර නැහැ. දැන් තමයි community spreading කියන එක පටන් අරගන්නේ. දැන් ඒකින්ද තමයි ඔය 10 15 හම්බ වෙන්නේ 1600ක් එකතැන නිරෝධායනය කරන්නේ. මේවයි මැතිවරණ කතා කරන නෙවෙයි. මේවයි මැතිවරණ කතා කරන එක විහිළුවක්. ලබන ජූනි මාස මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති හේයින් පැවති පාර්ලිමේන්තුව යලි කැඳවීමට කතානායකවරයා කටයුතු කළ යුතු බව විපක්ෂ දේශපාලන පක්ෂ පවසනවා. ඔන්න අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේද මේ අනුව බලරහිත වී ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 2 වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් පැවති 8 වන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කළ අතර අප්‍රේල් 25 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින නියම කළා. එහි දැක්වුණේ 9 වන පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මේ මාස 14 වෙනිදා විය යුතු බවටයි. කෙසේ වෙතත් රට තුළ පවතින තත්ත්වය හමුවේ අදාළ දින වකවානු තුළ එම කටයුතු සිදු කළ නොහැකි තත්ත්වයක් මත වූ අතර ලබන ජූනි මාස 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා දින නියම කළා. ඒ විසිරුවා හැරීමේ ප්‍රකාශනය දැන් බලරහිතයි. විසිරුවා හැරීමේ ප්‍රකාශනය බලරහිත නම් විසිරුවා හැරීමක් වළංගු වෙන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ගරු කතානායකතුමාට කරන්න තියෙන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. තුමාට බලතල තියෙනවා. හිටපු සභානායක හැටියට මම කතානායකතුමාට කියන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. වර්තමාන රජය වහාම පාර්ලිමේන්තුව කැඳවන්නට කටයුතු කරනවා. සමගි ජන බලවේගයන් සමග සිටින 80කට වැඩි මහජන නියෝජිතයෝ. අපි ලෑස්ති පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවට සහන ලබා දීම සඳහා මේ මුදල් අනුමැතිය කොන්දේසි විරහිතව ලබා දෙන්න. මේ COVID-19 කියන මේ වසංගතයට එරෙහිව කරන සටනට පාර්ලිමේන්තු විශේෂ නීති අනුමත කරන්න ඕනේ. මූලික ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා තියෙනවා පොදු මුදල්ෙන් ජනාධිපතිතුමාට අප්‍රේල් 30ට පස්සේ ඒක භාවිතා කරන්න බෑ. පාර්ලිමේන්තු අනුමැතිය ඕනේ. අපි රටට සාතික දෙන්න ලෑස්ති. අපි රජෙත් එක්ක එකතු වෙලා රට වෙනුවෙන් ක්‍රියා කරන්න. එතකොට පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාව තියෙන කාටද එහෙම වුණොත්? කතානායකතුමාට පුළුවන් නැත්නම් අගමැතිතුමාට පුළුවන්. වැඩි බලය තියෙන්නේ කතානායකතුමාටද අගමැතිතුමාටද? අගමැතිතුමාට තියෙන්නේ. එනමුත් කතානායකතුමාටත් ස්ථාවර නියෝගය යටතේ ඒක කරන්න පුළුවන්. ජනාධිපතිතුමා කිව්ව නේද පරණ පාර්ලිමේන්තුව කැඳවීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. එනමුත් දැන් අලුත් තත්වයක් උදා වෙලා තියෙන්නේ මැතිවරණය ජූනි 2 වෙනිදාට පස්සේ දිනය නිකුත් කරන නිසා. අධිකරණ නියෝගයක් ගන්න සුදුසු කියලා කිව්වොත් අපි ඒක ගැන හිතලා බලන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා ජනාධිපතිතුමාව මේක ගැන හිතලා බලන්න ඕනේ. අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනේ නෑ. රටේ තියෙන තත්වය බලලා නීතිමය තත්වෙත් මේකමයි කියලා එයා සෑහීමටපත් වෙලා යාම ඒ ගැසට් නියෝගය අවලංගු කරලා තව නියෝගයක් කරන්න පුළුවන්. කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මල් වර්ණසූරිය මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පළ කළේ මෙවන් අදහස්. මම මේ මතේ නැහැ. මොකද උද්ගත වීපු හදිසි තත්වයකදී කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා ව්‍යවස්ථාවෙම තියෙනවානේ. මේකේ කොහොමවත් කියලා නැහැ. එසේ හදිසි තත්වයක් මත ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව කැඳවුවොත් හෝ හදිසි තත්ත්ව ඉවරනකම් පාර්ලිමේන්තුවට යනකොට අර පාර්ලිමේන්තුව විසිරුවා හැරපු නියෝගය බලරහිත වෙලා අලුතෙන් නැවත නොමිනේෂන් කෝල් කරන්න එහෙම උකුත් කරන්න ඕනි කියලා මේ ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ. ඒකින්ද ඒ තර්කය සමග මම එකක වෙන්නේ 77 වෙනි වගන්තියේ කියනවා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා පස්සේ යම් හදිසි තත්වයක් උද්ගත වෙලාය කියලා අතිගරු ජනාධිපතිතුමාට දැනෙනවා නම් එතකොට එතුමාට පුළුවන් අර විසිරුවා හැරපු පාර්ලිමේන්තුව ආයෙ කැඳවන්න පුළුවන්. අන්න ඒ පරණ පාර්ලිමේන්තුව නැවත යනවා කොච්චර වෙනකන්ද? අර හදිසි තත්ත්වය ඉවර වෙනකන් හෝ ඊළඟ මහා මැතිවරණය වෙනකන්. එතකොට අපිට ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර මේ රට ගෙනියීමේ ක්‍රමයක්
තියෙනවා. කොන්දේසියක් දානවා මැතිවරණ කොමිසම. අපි මේ පිළිබඳව අවසාන තීරණය මැයි මාසේ 2 වෙනිදා ගන්නවා. ඒතර මැයි මාසේ 2 වෙනිදා වෙනකන් ජනාධිපතිතුමාට අවස්ථාවක් පැනගන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳවනවා දිනය නියම කරන්න. ඒතර ඒ වගේ අවස්ථාවකදී රාජ්‍ය ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධව ගැටලුව තමයි උතන්ට මතුවේ. නමුත් අපේ ව්‍යවස්ථාවේ 150 වෙනි ව්‍යවස්ථාවේ 3 වෙනි අනුවගන්තිය අනුව ඒකට හැකියාවක් ලැබෙනවා. මැයි මාසේ 2 වෙනිදාන් පස්සේ යම් කිසි විදියකින් මැතිවරණ කොමිසම තීරණය කරනවා නම් පිට මේ මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. අන්න එවැනි අවස්ථාවකදී ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා ඒ දිනයට ළඟ දිනයකදී පාර්ලිමේන්තුව කැඳවීමේ නියමයක් කරන්න. ඒ පාර්ලිමේන්තුව කැඳවීමේ නියම කරනවත් සමගම එතුමාට මාස 3ක කාලයක් හම්බ වෙනවා බය නැතුව මුදල් වියදම් කරන්න ඒකාබද්ධ අරමුදලේ. මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා. මැතිවරණ කොමිසම දිනයක් දීපු ගමන්ම විපක්ෂයේ පුදුම බයවීමක් බය වෙලා තියෙනවා. ඒ බය වෙන්න හේතුව වෙන මොකක්වත් නෙවෙයි. මිනිස්සු ඔය ඔක්කොටම දඬුවම් ටික දෙනවා. රජයක් හැටියට වගකීමකින් වැඩ කළා කොරෝනා වසංගතය මේ රටෙන් තුරන් කරගත්තම ඡන්දේ තියන්න වෙනවා. හැබැයි ඒකට කැමති නෑ විපක්ෂේ. විපක්ෂේට ඕන කොරෝනා දීලා හරි කමන්නේ නෑ. ඡන්දේ නැත්තම් ඒගොල්ලන්ට සතුටුයි. ජනාධිපතිලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න කියලා දිවුරනවා. අගමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න කියලා දිවුරනවා. රටේ ජනතාව කොරෝනා අවදානමෙන් පීඩාවටපත් වෙලා තියෙනවා. හැබැයි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න සූදානම් නැහැ. කවුරු කවුම බලපෑම් කරත් තමන්ගේ වගකීම ව්‍යවස්ථාවට අනුව ඉටු කරා නම් මැතිවරණ කොමිසම තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගත්තා වගේම ආණ්ඩුවත් ඒ ගෞරවය ආරක්ෂා කරගන්න තිබුණා. ලෝකයේ බහුතර රටවල් අපිට වැඩි අවදානමකට ලක් වෙලා තියෙන මරණයන් වාර්තා වෙලා තියෙන තවමත් කොරෝනා ආසදයන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙන රටවල් පවා අද ඇමරිකාව, ස්පාඤ්ඤ, ඉතාලිය, ජර්මනිය මෙවැනි රටවල් පවා අද තීන්දුව අරගෙන තියෙනවා ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ කටයුතු කරලා ජන ජීවිතය සඳහා යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්න. අපි අහන්න කැමති විපක්ෂයෙන් විශේෂයෙන්ම දැන් ඇමරිකාවේ, ජර්මනිය, ඩෙන්මාර්කේ, ස්පාඤ්ඤ, ඉතාලිය වගේ රටවල් වලත් ඒ ඇඳිරි නීතිය ලිහිල් කරන්නේ ලංකාවේ මැතිවරණය වෙනුවෙන් සහයෝගය ලබා දීමක් හැටියටද කියලා. රටට ආදරේ තියෙන කිසි කෙනෙක් මේ මොහොතේ මැතිවරණයක් ඕනේ කියලා කියන්නේ නැහැ. කොරෝනා මර්ධනය කරන්න, ආර්ථිකයේ දහපන කටයුතු නැවත ක්‍රමානුකූලව ගොඩනගන්න මුල් තැන දෙමින් සියලු ප්‍රධාන පක්ෂ අතර මාස කිහිපයකට අපි යම් එකඟතාවයක් ඇති කරගත යුතු තිබෙනවා. දැන් අද වෙනකොට මේ රට තුල විවස්ථාමය අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා එකක් කියනවා, ජනාධිපතිවරයා තව එකක් කියනවා, අගමැතිතුමා තව එකක් කියනවා. අද වෙනකොට මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වන්න බැහැයි කියන එක අද වෙනකොට පැහැදිලි වෙලා තියෙනවා. ඒ පැහැදිලි වීම උඩ ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියන එක ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ලබා ගන්න ඕනේ. මැතිවරණය තියෙනවද? එහෙම නැත්නම් මැතිවරණය මේ වසංගතේ ඉවර වෙනකන් අපි කල් දානවද කියන එක රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිතුමා තීන්දුවක් ගන්න ඕනේ. මම හිතනවා ජනාධිපතිතුමා ඒ වගකීම පැහැර හරිනවා. ඒගොල්ලෝ මැතිවරණට අද බය වෙලා ඉන්නේ. ඒ හින්දා මැතිවරණ නවත්ත ගන්නයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. අපි මැතිවරණයක් ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ රට කොහොමද කොරෝනා රෝගයෙන් නිදහස් කරගන්නේ කියලා. ඔව් දැන් ඔබතුමාලා කියනවා ඔබතුමාලට මැතිවරණේ ඕනේ නැහැ. නෑ අපිට ඕනේ නැහැ නෙමෙයි. අපිට මැතිවරණේ ඕනේ. හැබැයි ඒකට සුදුසු කාලේ නික රට හරි ගස ගන්න ඕනේ. ඒ දෙන්නේ නේද විපක්ෂයක් කියන්නේ? විපක්ෂය කියන්නේ ඒක නෙමෙයිනේ. අපි මොකක් කරත් කියනවා මේ මැතිවරණයට තමයි අපි ලෑස්ති වෙන්නේ කියලා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් කතානායක නිල නිවසේදී රැස්වීමට නියමිත අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් ඊට එක්වීමට නියමිතයි. තවමත් ගලන පාස්කුවේ කඳුළු. වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා සාරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. COVID-19 වෛරසයේ ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවශ්‍යව සිටින අපේම ජනතාව වෙනුවෙන් ඊට අමතරව හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විශේෂීකරණය කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LULC සමග COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ දී සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ආරම්භී හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක වුණේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරමින්.
මෙවැනි සහනයක් ලබා දීම අතිශයින්ම වැදගත්. ඒ වෙනුවෙන් හැමදෙනාටම පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පළ කරනවා. මේ පිරිවෙන් විහාරස්ථානයේත් ස්වාමීන් වහන්සේලා 49ක් පමණ නේවාසිකව වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේලාට දානය සකස් කර ගැනීම අපහසුතාවක් තිබෙනවා. ඉතින් අපි සතුටු වෙනවා හිරු මාධ්‍ය ආයතනය විසින් අපේ විහාරස්ථානයට පැමිණිලා මේ අපිට ලබා දෙන සහයෝගය පිළිබඳව. විදේශීය භික්ෂුන් වහන්සේලා 159ක් වගේ මෙම විහාරස්ථානයේ වැඩම කර සිටිනවා. උන්වහන්සේලා වෙනුවෙන් හිරු මාධ්‍යයෙන් සහන ආධාර ලබා දීම ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හිරු ආයතනයේ සියලුම දෙනාට. මේ දවස්වලදී ටිකක් අමාරුයි. ඒ දෙවියන් වහන්සේ ඔයගොල්ලන් තුලින්ම අපි ආශිර්වාද කළ තියෙන නිසා මම ඉස්ලාම දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා හිරු ටීවී ආයතන වෙනුවෙන්. අපි ඔක්කොම හිර වෙලා ඉන්න මොහොතේ මේ වගේ අපිට ආධාර ලබාගෙන එන ගැන මම ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හිරු ටීවී ආයතනයට. මේ අසරණයන්ට පිහිට වීමට හිරු මාධ්‍ය ජාලය මේ අවස්ථාවේ රට පුරා කරන මෙහෙවරට වැඩි ඉන්නවාසයට පැමිණ කරන උදව් උපකාර ගැන බොහොම පිං සිද්ධ වෙනවා. බොහොම පිං ඔබ සුණාල දෙනාට. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව අද විෂ බීජ හරණය කෙරුණේ දොම්පේ ඩෙල්බින් වැඩිහිටි නිවාසය සහ දෙල්ගොඩ උඩුපිල වැඩිහිටි නිවාසයයි. 0.77 30 35 930 අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව ලබාගත හැකියි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් කොළඹ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වුණා. ඒ අනුව අදාළ දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන රසක් විෂ බීජ හරණය කිරීම සිදු කෙරුණේ මේ ආකාරයෙන්. හිරු මාධ්‍ය ජාලය සමග එකතු වෙලා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ පොලිස් ස්ථාන විෂ බීජ හරණය කිරීම සඳහා වැදගත් කාර්යයක් කරනවා. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය පුද කරනවා මේ කරන සමාජ සත්කාරය වෙනුවෙන්. මේ ආපදා අවස්ථාවේ සහනයක් අවැසි අපේම ජනතාව වෙනුවෙන් හෙටත් හිරු සහන යාත්‍රාව දියත් කරන්නට අපි සූදානම්. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග කඳුළු පාස්කුව පළමු වසර පසු කරද්දී රුදුරු ත්‍රස්ත ප්‍රහාරවල ඉලක්කයන් වූ කොච්චිකඩේ හා කටුවාපිටිය දේවස්ථානයන් වෙත අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංචිත් හිමිපාණන් ඊයේ පැමිණියා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වෙත ඊයේ පස්වරුවේ පැමිණි අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංචිත් හිමිපාණන් කුරිරු පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කළා. පසුව කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරයේ තවත් ගුදුරක් වූ මේගමු කටුවාපිටිය දේවස්ථානයේ වෙතද පැමිණියා. එහිදීද උන්වහන්සේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට මෙන්ම ආබාධිත වූ පිරිස් වෙනුවෙන් විශේෂ යදුමක් සිදු කළා. වහන්සේ වෙනුවෙන් ජීවිත කාලයක්ම දුක් විඳින්නට ඉදිරිපත් වන ඒ සෝයරියන් ශක්තිමත් කළ මැන ආශිර්වාද කළ මැන. දේවාශිර්වාදයේ සඳහා දේවස්ථාන වෙත ගිය බොහෝ පිරිසකට කුරිරු බෝම්බකරුවන් තම ජීවිතය අහිමි කරද්දී තවත් පිරිසක් මෙලොව ඉතිරි කළේ තම ජීවන ගමන සදාකල් ආබාධ සහිතව ජීවත් කරමින්. වයස අවුරුදු 54ක් වන ජසින්තා හෙට්ටිආරච්චි දෙදරුමවක්. මේගමුව සෙල්ලකන්ද පාරේ පදිංචිව සිටි ඇයත් පසුගිය වසරේ පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගී වීමට කටුපිටිය දේවස්ථානයේ වෙත පැමිණ තිබුණා. දුම්ගාලා පිපිරිල්ලක් ආවා. මගේ අහල පහල හිටපු අය ඔහොම මැරිලා වැටුණා. මාව හොස්පිටල් එකට ගෙනිච්චෙත් තුවාල වෙච්ච ලොරියට නෙමෙයි දාලා තිබුණේ. මිනි තිබිච්ච ලොරියට. තම දෙපා වාරුවෙන් දේවස්ථානයේ වෙත ගිය ජසින්තාට යලි නිවස වෙත පැමිණීමට සිදු වුණේ ගිලන් ඇඳකට සීමා වෙමින්. දෛවය කුරිරු අන්දමින් සැලකුවද ඇයගේ ආගමික භක්තිය රුදුරු බෝම්බකරුවන්ට රැගෙන යාමට හැකි වුණේ නැහැ. පාස්කු ප්‍රහාරයට මාස 3ක් පෙරුණු පසුගිය වසරේ ජූලි 21 වනදා ඇය ගිලන් ඇඳේ වැතිරි දේව මෙහෙයට එක්ුණේ මෙලෙසින්. කඳුළු පාස්කුවට වසරක් සපිරෙද්දීත් ඇය තම ජීවිතය වාරු කරගන්නේ කාගේ හෝ සහයෝගයක් ඇතිවයි. මෙතන දනිස්ස කුඩු වෙලා තියෙන්නේ. මම මෙතන බෝලයක් ගිහලා මෙතනින් පසාරු වෙගෙන එළියට ගියා. මෙරට දහස් ගණනක් සෝසුසුම් අතරේ ගිල් වූ පාස්කු ප්‍රහාරයෙන් සිතුකි නිතුලිහා තෙනුජිට තම මව අහිමි කළා.
පසුගිය අප්‍රේල් 21 තම මවගේ උණුසුමේ රැඳෙමින් කටුවපිටිය දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වූ මෙම දරුවන්ට යලි නිවසට පැමිණීමට සිදු වුණේ තම මව අහිමි ශෝකය මෙන්ම තම සිරුර පුරා රැඳුණු තුවාල කැළලිද සහිතවයි. වසරකට පසුව මෙම දරුවන් දේවස්ථානයේදී ලද අත්දැකීම මෙලෙස විස්තර කළා. කට්ටිය කෑ ගහනවා එකේ කට්ටිය මැරිලා බිම් වැටලා ඉන්නවා. නංගි අක්කි අම්මයි කට්ටිය වැටලා තියෙන එකත් මම දැක්කා. ඊට පස්සේ අංකල් කෙනෙක් ඇවිල්ලා මාව එළියට ගෙනියලා ඉතින් මාව හොස්පිටල් එකට ගෙනිච්චා. අදටත් එම කුරුරු ප්‍රහාරයෙන් වයස අවුරුදු 3මාරක් වූ මේ පුංචි තෙනුචි පීඩා විඳිනවා. මෙයාගේ ස්කල් එක මෙහාරියෙන් ගලවලා මාස 3කට පස්සේ තමයි ආයේ ඒක රිප්ලේස් කරේ. තම ආදරණීය මව වෙන් වී වසරක් ගත වෙද්දී පුංචි තෙනුචි තම පියා සමග ඊයේ කටුවපිටිය දේවස්ථානයේ වෙත මෙලෙස පිය නැගුවා. දේවස්ථානයේ තුල ගත කළ කාලයේදී පිටතින් ඇසුණු සුළු ශබ්දයකට ඇය බේපත් වුණේ මෙලෙසින්. දිනින් දින ගතව වසරක් ගෙවී ගියත් තම ආදරණීය මෑණියන් අහිමි අඩුව මේ නොදරුවන් කෙලෙසනම් පුරවා ගන්නද? මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සහිත මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුවට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා. රුවන්වැල්ල මැදකොඩ ප්‍රදේශය හරහා ඊයේ පස්වරුවේ හමාගිය තද සුළඟකින් ප්‍රදේශයේ නිවාස කිහිපයකට සිදු වුණා. වනාලි තර්ජන හේතුවෙන් තම ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා පැලක් උඩට නැග රාත්‍රියේ ගත කරන හිමිනමක් පිළිබඳ පුවතක් හොරෝපතාන ඉන්දිවැව ගම්මානයෙන් වාර්තා වනවා. බදුල්ල මහනගර සභාවට අයත් උද්භිද උද්‍යානයේ ජල තටාකය පිරිසිදු කිරීමෙන් පසු ඊට ජලය පිරවීම ප්‍රමාද වීමෙන් එහි සිටි මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති අතර නගර සභා කාර්මික නිලධාරියා සහ සේවකයන් අතර ඇති වූ ආරවුලක් මත එය සිදු වී තිබෙනවා. රට වටා හිරු ලොවම කම්පා කරමින් පැතිර යන COVID-19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට එක්ව සිටිනවා. ඒ අතරට එක් වූ නවතම ක්‍රීඩාතරුව වන්නේ ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක ලෝකේෂ් රාහුල්. පසුගිය වසරේදී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඔහු භාවිත කළ ක්‍රිකට් පිත්තක්, අත්පැසුම්, පා ආවරණ සහ හිස් පැසුමක් අන්තර්ජාලය ඔස්සේ වෙන්දේසි කරමින් ඔහු අරමුදල් එක්රැස් කිරීමට නියමිතයි. ඊට අමතරව ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් එක්දින සහ පන්දුවාර 20 තරගවලදී රාහුල් ඇඳී ජර්සි ත්‍රිත්වයක්ද මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා. 128 වෙනි උපන්දිනය පසුගියදා සැමරූ රාහුල් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වෙන්දේසිය පිළිබඳ ප්‍රසිද්ධියට පත් කොට තිබූ අතර මෙමගින් උපයන මුදල් ඉන්දියාවේ අඩු ආදායම් ලබන දරුවන් වෙනුවෙන් කටයුතු කරන පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කිරීමට නියමිතයි. මීට පෙර එංගලන්තයේ ජොස් බට්ලර් සහ බංග්ලාදේශයේ මුෂ්ෆික රහීම් සිය ක්‍රිකට් භාණ්ඩ වෙන්දේසි කරමින් COVID-19 වෛරසයෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට කටයුතු කළා. ඒ සමගින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ චංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය